ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි, ලංකාවේ වැඩවසන අග්‍රගණ්‍ය ධානලාභී මගඵලලාභී භික්ෂූන් වහන්සේ නමක් වන අතිපූජ්‍ය රණස්කල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම ධර්ම දේශනා YouTube චැනලය වෙත දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීම සඳහා මහණෙනි ධාන වඩව් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ මත ඔබගේ ඇඟිලි තුඩක් තබන්න. මහත්ඵල මහානිසංස ලබාගත හැකි උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් වශයෙන් මෙම ධර්ම දේශනාව තවත් අයෙකුට ශ්‍රවණය කිරීම උදෙසා ෂෙයා කරන්න. තෙරුවන් සරණයි. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතිනි, අද දින ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වන්නේ ධම්මග යන කෙනා අනිවාර්යෙන්ම දත යුතු විතක්ක හා විචාර පිළිබඳවයි. මේ විතක්ක විචාර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ගැනීම අද අපේ භාවනා යෝගීන් අතර ඒ තරම් නැහැ. ඇත්තෙන්ම භාවනාවට පෙර මේ ධර්මාවබෝධය ලැබීමේදී විතක්ක විචාර පිළිබඳව මනා දැනුමක් ලබා ගන්න ඕන. මොනවද මේ විතක්ක වලට එන්නේ? ඒවා විචාරයට පත් වෙන්නේ කොහොමද? ඒවායේ ආදීනවයන් මොනවද? ආස්වාදයන් මොනවද? කියන කාරණා පිළිබඳව නිසි අවබෝධයක් නොබති කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංග මාර්ගී නිවන කරා යන්න මාර්ගඵල කරා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාවේදී විතක්ක ਵਿਚාර පිළිබඳව විමසලා බැලීමක් කරමු. අපි හිතමු යම් කෙනෙක් සසර බිය දැනගෙන නිවන පතාගෙන ගීගේ අතෑරලා හුදකලා ස්ථානයකට ගියා කියලා. මනුස්ස වාසයෙන් තොර. දැන් ඔහුට රූප පේන්නේ නැහැ. රූප කියන්නේ මොනවද? මෙහිදී වැදගත් වෙන්නේ ස්ත්‍රී රූප. පිරිමියන්ට ස්ත්‍රී රූප දකින්න හම්බෙන්නේ නැහැ දැන්. ස්ත්‍රීන්ගේ කටහඬවල් ශබ්ද කියලා අපි සලකන්නේ මේදී කුරුල්ලන්ගේ ශබ්දයක්, වැස්සේ ශබ්දයක්, කුලගේ ශබ්දයක්, මෝදේ ශබ්දයක් ආදී නෙවෙයි. කෙලෙස් උපදවන්නේ ස්ත්‍රී කටහඬ. භාග්‍යවතුන් වහන්සේ ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් කටහඬක්වත් ඇහෙන්නේ නැහැ. ස්ත්‍රී ගන්ධයක් නැහැ. ස්ත්‍රී රසයක් පිළිබඳව විඳින්න අවස්ථාවක් නැහැ. එයාට රස කියපුවාම ස්ත්‍රී රසයත් කබලික ආහාර වල රසයත් දෙකමයි. පහස ලැබෙන්නේ නැහැ ස්ත්‍රියගෙන්. දැන් මේ විදිහට බලපුවාම
බැලූ බැලමටම පේනවා මෙයාට කෙලෙස් ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔහු කොතෙක් සාන්තව වාසය කරත්, සිල්වත්ව වාසය කරත්, ඔහුගේ මනසට එනවා කලින් තමා ලැබපු ආස්වාදය. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තරම් පිළිබඳ. ඒවා නැවත මනසට එනවා. හුදකලාවේ ඉඳි. රූපේ ආස්වාදයක් මතක් වෙනවා. තමන් ආශා කරපු රූපයන් පිළිබඳව නැවත නැවත මතක් වෙනවා. ඒ කටහඬවල් පිළිබඳව මතක් වෙනවා. ගන්ධය පිළිබඳව මතක් වෙනවා. රස පිළිබඳව මතක් වෙනවා. ස්ත්‍රී රස පමණක් නෙවෙයි තමන් ආහාරයට ගත්තු රසවත් භෝජන පිළිබඳව මතක් වෙනවා. දැන් ඔහු බොහොම සරල ආහාරයකින් ඉන්නවා. නිර්මාංශ ආහාරයකින් බොහෝ විට ඉන්නත් පුළුවන්. ලැබුණු දෙයකින් ජීවත් වෙනවා. නමුත් උට පැරණි කාලේ ගිහිගේ හිටපු කාලේ ආහාරයට ගත්ත දේවල් සිහි වෙනවා. ඔහුට දැන් පැල්පතක පැදුරක කොල්ට් එක පහස විතරයි ලැබෙන්නේ. නමුත් ඔහුට මනසට එනවා මතක් වෙනවා පෙර කලදී ගිහිගේ ඉදී ලැබූ පහසවල. අන්න ඒව මනසට එමත් එක්කලා මොකද වෙන්නේ? නැවත කෙලිස් ඇති වෙනවා. අන්න ඒ විදිහට තමා දන්න කාලේ ඉඳලා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳව ලබාගත්තු දැනීම හඳුනා ගැනීම මනස තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒව නැවත නැවත මනසටම එනවා. එවිදින් අකුසල ධර්මයන් වැඩෙනවා. මේදී මනස පිළිබඳව යමක් තවදුරටත් දේශනා නොකර මේ පිළිබඳව අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා අපි සිත, මනස, විඥානය කියන්නේ මොකද්ද කියලා මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් තේරුම් ගන්න ඕනේ. බුද්ධ දේශනාවේදී සිත, මනස, විඥානය යන තුනම එකම අර්ථයෙන් දැක්විලා තියෙනවා. නමුත් අපේ සමහර දහම්මග යන අය මේක වරදවා වටහාගෙන තියෙනවා. විඥානය එකක්, මනස එකක්, සිත එකක් කියලා. මේක සම්පූර්ණ වැරදි මතයක්. මේක නිවැරදි කරගන්න ඕනේ. විඥානයේම කොටසක් තමයි සිත හා මනස කියන්නේ. විඥාණයෙන් අපි රූප, ශබ්ද, ගන්ධ, රස පිළිබඳව දැනගන්න. ඒ දැනගත්තු දේ තැන්පත් කරගන්න කොටසක් තියෙනවා. සිතේ. ඒ සිතේම තව කොටසක් තියෙනවා. ඒ තැන්පත් කරගත්තු දේවල් නැවත තව කොටසකට ගන්නවා සිතේ. එතකොට කොටස් තුනයි විඥානය. මොනවද? දැනගැනීම. ඊළඟට දැනගත්තු දේ තැන්පත් කර ගැනීම. ඒ තැන්පත් කරගත්තු දෙයින් නැවත නැවතත් යම් අරමුණු අරගෙන මානසිකාරයේදී මනස. මෙන්න මේ තුනම විඥානයේම කොටස් තුනක්. ඒ නිසා තමයි බුද්ධ දේශනාවේදී සිත, මනස, විඥානය කියන තුනම එක විට දක්වලා තියෙන්නේ. එක ආකාරයෙන්. මෙන්න මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳව ඔබ කුඩා කාලේ ඉඳලා ලබාගත්තු දැනුම ඔබේ සිතේ තැන්පත් වෙලා තියෙනවා. විඥානයේම කොටසක. විටින් විට මේ තැන්පත් වෙච්ච දේවල් මනෝ විඥානය හරහා මනසට එනවා. අන්න ඒක තමයි විතර්ක ඇතිවීම කියන්නේ. ඒතකොට පැහැදිලිද විතර්ක කියන්නේ මොකද්ද? ඔබ දන්න කාලේ ඉඳලා දැනගත්තු දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස සහ විවිධ දේ දැනගත්තු දේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වෙච්ච දේ
නැවතත් මනෝ විඥානය හරහා මනසටම එන මතවත් කොටසකට. ඇයිදී මානසිකාරයේදී. ඒ tempatෙන්දී මනසට ඒම තමයි විතර්ක වශයෙන් දක්වන්නේ. විචාර වශයෙන් දක්වන්නේ ඒ මනසට ආපු දේ ගැන අරමුණ ගැන නැවත නැවතත් විමසමින් ඉන්නවා. අපි හිතමු රූපයක් පිළිබඳව අතීත කාලේ දැකපු මතක් වුණා කියන්නේ අර ගබඩාවේ මනෝවිඤ්ඤාණය හරහා නැවත මනසට එනවා. ආවට පස්සේ ඒකේ ආස්වාදී විඳිනවා. මේ රූපේ මෙහෙමයි දත් මෙහෙමයි කෙස් මෙහෙමයි ඇඳුම් මෙහෙමයි ගමන මෙහෙමයි කිය ඒක ਵਿਚාරයටපත් වෙනවා. ඊට පස්සේ ඒ කාලෙත් මම සම්බන්ධ වුණා නම් එකට එකතු වුණා නම් මෙහෙමයි. අන්න මානසිකාරී ਵਿਚාරයටපත් කරනවා. ඊට පස්සේ අමුදරුව හදා ගන්නවා, යාන වාහන ගන්නවා, ගෙවල් දොරවල් හදා ගන්නවා. ඒ විදිහට අපි ජීවත් වෙනවා කියලා. අන්තිමේදී අතීත සිදුවීමක් පිළිබඳව අතීතයේ දැනුමක් පිළිබඳව මනෝරාජ්‍යයකටත් යනවා. විචාරත් එක්ක. මෙන්න මේ විදිහට විතක්ක සහ විචාර අවබෝධ කරගන්න ඕනේ. මේ විචාරය මේ මානසිකාරයත් එක්කලා මොනවද ඇති වෙන්නේ? අකුසල් තමයි බොහෝ විට ඇති වෙන්නේ. අපි ධර්ම කාරණයක් පිළිබඳව මතක් කරොත් දැනගත්තු අන්න ඒක කුසල් වෙන්නේ. නැතුව කෙලෙස් ඇති කරන කාරණාවක් පිළිබඳව මානසිකාරය දුනහම ඇති වෙන්නේ අකුසල්. මෙන්න මේ අකුසල් දුරු කරලා කුසල් මුපදවා ගන්න තමයි භාගතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එතකොට මේ කුසල් උපදව ගන්න කෙනා මේ විතක්ක ਵਿਚාර සංසිඳවා ගන්න කොහොමද කියන එක දැනගන්න ඕනේ. එහෙම දන්නේ නැති කෙනාට භාවනාව වඩන්න බෑ. අතරමං වෙනවා. මේ විදිහෙන් අපි උදාහරණයක් ගමු. රූපයක් පිළිබඳ විතර්කයක් එනවා. එතකොට මොකද්ද කරන්නේ? මේක කරන්ද ඔබට කිසියම් දැනුමක් තියෙන්න ඕන කලින්. මේ රූපේ මෙහෙමයි කියලා. ඒ රූපේ ධාතු ස්වභාවයක් කියලා අවබෝධ තියෙන්න ඕන මුලදී. සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන අනිත්‍ය වූ දෙයක්. ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා. එතකොට මේ රූපය අසුබයි කියන අවබෝධය තියෙන්න ඕනේ. කොටස් 30කට බෙදලා පිළිකුල් භාවනා වැඩිමින් ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ රූපය නැතිව සම්පූර්ණ නැති වුණායින් පස්සේ වෙන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ තමයි සීවිතික නාමයකින් දක්වලා තියෙන්නේ. නව සීවිතික භාවනා කියලා. මේකේ ප්‍රාණය නිරුද්ධ වුණායින් පස්සේ පැත්තකට දාලා තිබුණොත් දවසෙන් දෙකකින් මේක ඕජස් ගලනවා. ඒ කියන්නේ මේක තිබුණු වායු ආපෝ ධාතුව ගලාගෙන යනවා. තේජෝ ධාතුව මරුණු විටම ඉවතට යනවා. වායු ධාතුව. ඉතුරු වෙන්නේ පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි විතරයි. ඒ දෙකනොත් ආපෝ ධාතුව තමයි මේ වැගිරිලා ගද ගහමින් දුගදහමින් පිටින් මැස්සෝ එනවා, සත්තු එනවා, පහල ඉන්න බෑ, දුර්ගන්ධය හමා යන්න පටන් ගන්නවා. මේ දුගඳ හමා යනවත් එක්කලම කපුටෝ, ගිජුලිහිනියෝ, බල්ලෝ, කබරයි ඇවිදින් මේක කන. අන්තිමේදී ඉතුරු වෙන්නේ නහරයි ඇටයි පමණයි. ටික දවසක් යනකොට මේ නහර ඇට සත්තු කාලා දමනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ පටවියෙන් හැදුණු ඇට සැකිල්ල පමණයි. මේ ඇට සැකිල්ල කාලක් යනකොට සත්තු එහාට පෙරලනවා මෙහාට පෙරලනවා මොනවද කන්න තියෙන්නේ කියලා බලන්න.
වැස්සට අවුවට වේලෙනවා. උලකට යනවා. මේ වෙලා ඇට මේ කොටස් සීසීකට යනවා. දස දිශාවට පැතිරෙනවා. හිස් කබල එක පැත්තක, උකුල් ඇට එක පැත්තක, පපු ඇට එක පැත්තක, පා ඇට එක පැත්තක මේ ආදි වශයෙන්. මෙහෙම කාලයක් යනකොට මේවා දිරලා ගිහිල්ලා ඇට කැබලි ගොඩක් බවට පත් වෙනවා. තවත් කාලයක් යනකොට මේ සඳහා දීර්ඝ කාලයක් යන්න ඕනේ. මේ ඇට කැබලි සුණු බවට පත් වෙලා වැස්සට ගහගෙන යනවා, හුළඟට යනවා. සතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ගස් කොළන් බැවීමෙන් සම්පූර්ණයෙන්ම තිබුණු තැනවත් හොයන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි රූපයට වෙන්නේ කියන අවබෝධය කලින් ලබා ගන්න ඕනේ. ඒ වගේම මේ රූපය ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන දෙයක්. කියන අවබෝධයක් තියෙනවා. මෙන්න මේ අවබෝධය තියෙන කෙනාට නැවත අතීත රූපයක් පිළිබඳව විතර්කයක් එනකොටම එයාගේ මේ ලබාගත් භාවනාමය අවබෝධය රූපය පිළිබඳව ධර්ම අවබෝධය එවිදින් අර විතර්කය යටපත් කරනවා. එතකොට ඒ විදිහේ විතර්කය යටපත් කරනකොට එයා සිල්වත් ජීවත් වෙනමන එයාට අලුතෙන් ඇති වෙන්නේ විතර්කය. එහෙම කෙනා ක්‍රමයෙන් කෙලසුම් ප්‍රහීන කරලා මාර්ගඵලාදී ලැබමින් නිවන කරාම යන. අන්නේ හින්දා මේ විතර්කයන් ඇති වෙන හැටි පිළිබඳව මන අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. ඒ එන විතර්කයන් ਵਿਚාරයටපත් කරන්නේ නැතුව නතර කරන්නට අවශ්‍ය ධර්මයේ ඔබ තුල තියෙනවා. එවැනි තත්වයක ඉන්න කෙනා වර්තමානයේ සීල සම්පන්න වූ කාමයෙන් ගෙන් වෙලා හිටියෝ ඔහුගේ සිත එන්නෙන් පාරිශුද්ධ බවට පත් වෙනවා. සිත පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද මෙතන? සබන් ගාලා හොදනවා වයිද නෑ. අකුසල ධර්මයන් බැහැර වෙනවා, කුසල ධර්මයන් එන්න වැඩි වෙනවා. අන්නේ එවැනි කෙනාට තමයි සමත විපස්සනා භාවනා වඩන්න පුළුවන් පහසුයි. එහෙම නැතුව මේ එන විතර්කයන් ਵਿਚාරයට ලක් කරමින් ඉන්න කෙනාට සමතේ වැඩෙන්නෙත් නැහැ, විපස්සනා වැඩෙන්නෙත් නැහැ. එයා ඉතින් භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා එතන කරන පූජා සාන්ති කර්මනේ දැන් කරන්නේ භාවනා මධ්‍යස්ථුල්ල ඉස්සරලා. ඒ වහගෙන ඉන්නවා භාවනා කරනවත් නේ මීරියන්ින් කියනවා ඒව අහගෙන නිදාගෙන ඉන්නවා. ඉඳලා අපි සමත විපස්සනා වැඩුවා කියලා නැගිටලා ඉන්නවා. වැඩිච්ච දේ මොකද කියලා බලන්න ජීවිතය අවසන් වෙනවා. ඊළඟට අද වර්තමානයේ රාජ්‍ය නිවන සංවිධාන වලින් යුරෝපේ ඇති කරපු මිත්‍යා දෘෂ්ටික භාවනා මධ්‍යස්ථාන භාවනා ක්‍රම ගණනාවක් වේගයෙන් පැතිරිලා යනවා. මේගොල්ලෝ කියනවා හිත දිහා බලන්න හිටපුවාම ඇති භාවනා කරන්න වෙන ඕනේ නැහැ කියලා. මෙහිදී ඔවුන් හිත දිහා බලන ඉන්නේ පමණයි කියන්නේ. කායානුපස්සන, වේදනානුපස්සන වඩන්න කියන්නේ. ඒව අවශ්‍ය නැහැ. ඔය කරදර වැඩ. පළඟ බැඳගෙන හිත ඒකාග්‍ර කරන්න ඕනේ නැහැ. හිත දිහා බලන රාග දේශ මොහ ප්‍රහීන කරන්න පුළුවන්. මේ කවදාකවත් කරන්න බැරි වැඩක් නෙවෙයි. මේක භාවනාව කඩාකප්පල් කරන්න ශ්‍රාවකයන් නොමගාරින්ද කරන උත්සාහයක් පමණයි. දැන් මෙතනදී අපි පැහැදිලි කරා මේ විතර්කයන් ඇති වෙනකොට, කාම විතර්කයන් ඇති වෙනකොට, දේශ විතර්කයන් ඇති වෙනකොට ප්‍රහීන කරන්නේ කොහොමද කියලා. ඒ ප්‍රහීන කරන්න නම් කායානුපස්සනාවේ භාවනාව බහුලව වඩලා තියෙනවා. ඊළඟ මෛත්‍රී ආදී භාවනා බහුලව වඩලා තියෙනවා. එවැනි කෙනාට රාගයයි දේශයයි ප්‍රහීන කරන්න පහසුයි. අන්න එවැනි කෙනා
නිතරම තමන්ගේ හිත දිහා බලන ඉන්න. හිතට එවිගෙන ඉන්න ඕනේ. මොනවද මේ එන්නේ? එන්නේ වෙන කොහෙවත් නෙමෙයි මනසෙම තිබුණු දේවල් මනෝ විඥානය හරහා මනසට මේනවා. tempat ගබඩාව ඉඳලා මනසට එනවා. අන්නේවා විචාරයටපත් කරලා මානසිකාරයේදී මේ නැවත නැවතත් කෙලෙස් ඇති වෙනවා. අකුසල කර්මයන් සිද්ධ වෙනවා. ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවයේ බිඳෙනවා. සමාධිය බිඳෙනවා. ඔහුට යථාභූතයක් ලැබෙන්නේ. ඒ නිසා ඒ වර්තමානයේ කියන ඒ හිත දිහා බැලීම નિરර්ථක උත්සාහයක්. හිත දිහා බලන්න නම් මේ තමා දැනගත්තු දී හිතේ තැම්පත් වෙච්ච දී ආසාවෙන් වැළඳගත්තු දී නැවත මනසට එනකොට ඒව ප්‍රහීන කරන්නේ කොහොමද කියලා කලින් ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගන්න තියෙන ප්‍රධානම කොට භාවනාව තමයි කායානුපස්සනාවේ භාවනාව. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අවස්ථා ගානාවකදී දේශනා කරලා තියෙනවා කායගත සතිය වළඳත් නම් හේ නිවන වළඳයි. කායගත සතිය නොවළඳත් නම් හේ නිවන නොවළඳයි. ඒ අනුව මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් කියන හිත දිහා බලාන ඉදීම ඒගොල්ලෝ බොරුවට මේක චිත්තානුපස්සනාව කියලා කියනවා. එහෙම චිත්තානුපස්සනාව සතර සතිපට්ඨාන සූත්‍රේ නෑ. සතර සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව වශයෙන් දක්වලා තියෙන්නේ රාග දේශ මොහ ප්‍රහීන කරලා විශේෂයෙන් නීවරණ ධර්මයන් යටපත් කරලා උපචාර සමාධියටපත් වීම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයටපත් වීම ඊට පස්සේ අරූප ධ්‍යාන වඩලා අවසානයේදී සංඥා වේදිත නිරෝධ සමාපත්තියටපත් වීම පිළිබඳවයි චිත්තානුපස්සනාවේ දක්වලා තියෙන්නේ. එහෙම නැතුව මේ බටහිර ගැති NGO සංවිධාන විසින් මෙහෙවන අය කියන චිත්තානුපස්සනාවක් නෙමෙයි දැක්වෙන්නේ. මෙන්න මේ විදිහට මේ විතක්ක ਵਿਚාර හඳුනා ගන්න ඕනේ. මනසට එන විතර්කයන් ඒ එනකොටම මකා දමන්න, අයින් කරන්න, බැහැර කරන්න ශ්‍රාවකයට දැනුමක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය ලබා ගන්නේ කායානුපස්සනා භාවනා මුල් කරගත්තු සතර සතිපට්ඨානේ අනිකුත් භාවනා වැඩිම. මුලදි කරන්න පුළුවන් විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද කියලා හඳුනා ගැනීම. ඊට පස්සේ ඒ දැනුම උඩ තමන්ට පුළුවන් තරමින් ඒවා ප්‍රහීන කරමින් යන්න. අවසානයේදී තමයි සියල්ල ප්‍රහීන කරන්න ධර්ම ඥානෙ තමන්ට ලැබෙන්නේ. අවබෝධය. අවසන් වෙනකන් ඉඳලත් හරියන්නේ නැහැ. දැන් ඔබ කායානුපස්සනාවේ භාවනා ටික වැඩුවා නම් සාර්ථකව කිසියම් ප්‍රමාණයකට ඔබට පුළුවන් වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳව මානසික අතීතයේ ඉඳලා තැම්පත් වෙලා තිබුණු දේවල් මනෝ විඤ්ඤාහාරය එනකොට මේවා යථා ස්වභාවය දැකලා මේවා අයින් කරන්න. එහෙම කර කර යන කියන්නේ සම්පූර්ණ ප්‍රහීන වෙනවා. මෙන්න මෙතනේ තව කාරණයක් වැදගත් වෙනවා. මේ මනසේ තැම්පත් වෙලා තියෙන දේවල් ජීවිතාන්තය දක්වා එක විදිහටම තියෙනවාද කියන කාරණය. එක විදිහට තියෙන්නේ. දැන් ඔබ රූප දහස් ගණක් දැකලා ඇති. නමුත් මනසේ තැම්පත් වෙලා තියෙන රූපයක් දෙකක් ගැන පමණයි. මුල් කාලේ ඊට වැඩිය තැම්පත් වෙනවා. ඔබ වයසට යන්න යන්න ටික ටික මේව අඩු වෙනවා, අමතක වෙලා යනවා. නමුත් ඔබ නිතර මතක් කරොත් මතකෙන් ඈත් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණේ පැහැදිලි කරගන්න ඕනේ අපි සියලුම දෙනා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන වැදගත් ධර්මයක් තමයි අතීතය අමතක කරන්න. අනාගතය තවම ඇවිදින්නේ ඒ ගැන අමතක කරන්න.
වර්තමානයේම සිත පවත්ව ගන්න කියලා. ඒ විදිහ වර්තමානයේම සිත පවත්ව ගන්නකොට මොකද වෙන්නේ? අර තැම්පත් වෙලා තියෙන ගබඩාවේ තියෙන දේවල් ඒවා ඉබේම සෙවීමි යන. ඒවා නැවත මතක් කරන්නේ නැත්නම් ඔබ කිසියම් දෙයක් තැම්පත් කරලා තියෙනවා කියලා හිතමු. ඔබ නිතර නිතර ඒගෙන අරගෙන පිරිසිදු කරලා තියෙනවා නම් තමයි හොඳට පවතින්නේ. ඔබ ඒ පාවිච්චියට ගන්නෙම නැතුව තිබුණොත් මොකද මල බැඳිලා කුණු බැඳිලා ඒව දුර්වර්ණ වෙලා අවුසියලා යනවා. ඔබ දන්නේම නැහැ ඒව අතු ගෑවිලා යනවා. ආන් ඒ වායේ දෙයක් තමයි සිතෙත් තියෙන්නේ. ඔබ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසක් පිළිබඳව, පහසක් පිළිබඳව ලබාගත් දැනුම හිතේ තැම්පත් වෙලා තියෙනවා. නමුත් ඒවා නිතර නිතර අරමුණු වශයෙන් ගන්න නැත්නම් අරමුණු වශයෙන් ආවත් ඒ ශනේදී මේවා ਵਿਚාර බවට පත් කරගන්න නැතුව ඒ විතර්ක තුලින්ම ඒවා හිතෙන් අයින් කරන්න පුළුවන්. එවැනි අවබෝධයක් දක්ෂතාවයක් ඔබට තියෙනවා නම් අරවයි දීම යටපත් වෙලා යන. අන්න ඒක තමයි මේ භාවනාවෙන් අපි කරන්නේ. කෙලෙස් දුරු කිරීම කියන්නේ. ඒ දුරු කිරීමේදී හොඳම උපාය තමයි අතීතයේ අමතක කිරීම. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. අතීතයේ අමතක කරා කියපුවාම අතීත කාලේ ඇති වුණු කෙලෙස් උපදවන දැනුම මනසේ ගබඩා වෙච්ච ඒව නැවත නැවත එළියට ගෙනින්නේ. වර්තමානයේ මනසට ගත්තයින් පස්සේ තමයි ඒ අනුව මානසිකාරය යෙදිලා අනාගතය ගැන හිතනවා. ඒක තමයි මනෝ රාජ්‍ය ඇති කරගන්නවා. ඒකෙනුත් අකුසල් තමයි ඇති කරගන්නේ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට යෝගියා ඉන්නේ වර්තමානයේ කාලේ පමණයි සිත තියාගෙන. එහෙම සිත තියාගෙන ඉන්න යෝගියා කාමයෙන් වෙන් වෙලා ඉන්නවා. දේශයෙන් වෙන් වෙලා ඉන්නවා. එහෙම ඉන්නකොට එයාගේ හිත ඒකාග්‍ර වෙන්න සුදුසු වෙනවා. එයාගේ උද්දච්ච කුක්කුච්චේ නැති වෙනවා. ධර්මාභෝධයෙන් විචිකිච්ඡාව නැති කරගන්න. තීන මිද්දේ නැති කරගන්න අවශ්‍ය කටයුතු කරනවා. මෙන්න මෙහෙම ඉන්න කෙනාගේ හිත දැහැන්ගතයි. ඒ දැහැන්ගත වෙච්ච සිත තුළින් නැවත නැවත මිසා බලනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස පිළිබඳව. අවසානයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් විමසනවා. ඒ විමසනකොට ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන ඇලීම ක්‍රමයෙන් ගිලිහිලා යනවා. එයා තුල කුසල් වැඩෙන්න පටන් ගන්නවා. සීලය නිසා අලුතෙන් අකුසල් ඇති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම යන කෙනා දවසින් දවසම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල නිවන කරාම ඇදෙනවා. අපහසුකින් තොරව. එහෙම වෙන්නේ නෙවෙයි. එයා විතක්ක ਵਿਚාර හඳුනගෙන තියෙනවා. විතක්ක එනකොටම මේ අකුසල් සිතක් පහල කරගන්න ආපු මාරෙක් කියලා ප්‍රහීන කරනවා. ප්‍රහීන කරන්න නිකම් පුළුවන්. යුද්ධයක් දිනන්න කඩුවක් ආයුධයක් නැතුව බැරුවා වගේ. මෙතනක් තියෙන යුද්ධයක් තමයි. ඒ යුද්ධය දිනන්න තියෙන හොඳම අසිපත තමයි කායානුපස්සන. ඒ තුලින් ඔහුට පුළුවන් අර කෙලෙස් එනකොටම විතර්ක එනකොටම ඒවා ප්‍රහීන කරන්න. එලෙස ප්‍රහීන කරමින් යද්දි මොකද වෙන්නේ? අපි හිතමු ඔබේ මිදුලේ කිසියම් වල් ගහක් දලු දාන්න. ඒක කඩලා දාන්න. මුලත් එක්කල මුදුරලා දාන්න උත්සාහ කරනවා. මේම නිරන්තරයෙන් ඔබ කරගෙන යද්දි මොකද වෙන්නේ? අවසානදී ඒ ගහ නැති වෙලා. ඒවා තමයි මේ කෙලෙස් ගහ. දලු දාලා එනකොටම කපලා දානවා. තව තවත් එනකොට තව තවත් කපලා දානවා. අන්තිමේදී මුලත් එක්කල ගලවලා දානවා. එවිට කෙලෙසුන්ගෙන් තොර පුද්ගලයෙක් බවට පත් වෙනවා. කෙලෙස් අඩු වෙන ප්‍රමාණයටම කුසල් වැඩෙනවා හිතේ. කුසල් පිරුණු හිතක් බවට පත් වෙනවා.
අන්න එවැනි කෙනා වහවහාම මගඵල නිවන කරා ගමන් කරනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අන්නේ විදිහට කෙලෙස් දුරු කරලා කුසල් වැඩි කරගෙන යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ආරම්භය සම්මා දෘෂ්ටියයි. ඒ සම්මා දෘෂ්ටිය නැතුව මාර්ගයේ ඉතිරිව කරගෙන ගියාට වැඩක් නැහැ. අත්විවරමක් නැතුව ගියක් හදන්න බෑ. අකුරු ඉගෙන ගන්න නැතුව හෝඩිය 1 2 3 4ටවත් යන්නේ නැතුව එතනින් එහාට උපාධි ගන්න හිතන්න බෑ. අරක කළ යුතුමයි. උපාධියක් ගත්තත් පශ්චාත් උපාධියට ඔබ ලියන්නේ ඉගෙනගත්තු හෝඩිය පන්ති ඉගෙනගත්තු අකුරු වලින්. වචන වලින්. ඒව දන්නේ කෙනාට එතනින් එහාට යන්න බැරුව වාගේ. මේ සම්මා දෘෂ්ටිය නැති කෙනාට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතනින් එහාට යන්න බෑ. එයාම අතරමං වෙලා යන කෙනෙක් වෙනවා. මොකද්ද මේ සම්මා දෘෂ්ටිය කියන්නේ? දුක පිළිබඳ ඥානෙ, දුක ඇතිවීම පිළිබඳ ඥානෙ, ඒ කියන්නේ තෘෂ්ණාව ඇතිවීම පිළිබඳ ඥානෙ, තෘෂ්ණාවෙන් මිදීම පිළිබඳ, නිවන පිළිබඳ ඥානය සහ ඒ නිවනට යන මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව ඥාන. මේ ආර්ය සත්‍යයන් හතර පිළිබඳව පැහැදිලි නිර්වෘල් ඥානය ලබා ගැනීම තමයි සම්මා දෘෂ්ටිය කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය වට්ටම් තුනකින් අවබෝධ කරගන්නයි දේශනා කරේ. ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම්. මේ පළවෙනි වට්ටම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍යයක් කියලා තමන්ගේ නුවණින් විමසලා මේක පිළි අරගෙන අවබෝධ කරගන්න. ඒක තමයි සත්‍ය ඥාන. මෙන්න මේ විදිහට සම්මා දෘෂ්ටියදී කරන්නේ සත්‍ය ඥානයක් බවට පත් කරගන්න. චතුරාර්ය සත්‍ය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමින් මේක කෘත්‍ය ඥානයක් බවට පත් වෙවි කියලා කෘත්‍ය ඥානයක් බවට පත් වෙන අවසානයේ. ඒක තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් දැක්වෙන ආර්ය අෂ්ටාංග මාර්ගී අන්තර්ගත වෙලා තියෙන්නේ. මෙන්න මෙතනදීම වරද්දගත්තු යම් කෙනෙක් මුල සීල සමාධි ප්‍රඥා වශයෙන් තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥා සීල සමාධි කියලා උඩු කරලා පෙන්වොත් ඔහු මුලාවටපත් වෙනවා. සම්මා දෘෂ්ටියෙන් බැහැර වෙනවා. සම්මා දෘෂ්ටියෙන් බැහැර වෙලා පැවිදිකමක් දරුවොත් ඒක හැබෑ පැවිදිකමක් නෙවෙයි. භාවනාවක් කරොත් ඒ භාවනාව ප්‍රයෝජනවත් භාවනාවක් නෙවෙයි. ඒ නිසා හැම කෙනාම සම්මා දෘෂ්ටියටපත් වෙන්න ඕනේ. සම්මා දෘෂ්ටියටපත් වෙලා තමයි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නේ. ඒදී අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අද ලංකාවේ බොහෝ භාවනා මධ්‍යස්ථාන වල කියනවා ධ්‍යාන වඩන්න ඕනේ. ක්ෂණික සමාධියක් එනවා කියලා. මෙහෙම දෙයක් චතුරාර්ය සත්‍ය කෘතනකවත් දේශනා වෙලා නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව දේශනා කරද්දී සම්මා දෘෂ්ටිය දක්වලා තියෙන්නේ කොහොමද? ප්‍රථම ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යානටපත් වීම. ඒපත් වෙන්න ඕන සතර සිත්පත්තාන සතිය තියාගෙන අන්න ඒක තමයි සම්මා සමාධිය වශයෙන් දක්වලා තියෙන්නේ. මෙච්චර පැහැදිලිව නිර්වෘල දක්වලා තියෙන දෙයක් යටපත් කරලා ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියලා. ශනික සමාධියක් ඇති වෙනවා කියනවා නම් ඒක සම්පූර්ණ මුලාවක්. එයා මිත්‍යා දෘෂ්ටියකටපත් වෙයි. භික්ෂුවන් නම් මිත්‍යා දෘෂ්ටියකටපත් වෙලා සිව්පසේ ලැබීමෙන් කරගන්න පාපයට වන්දි ගෙවන්න ඕන නිරේට කිල්ලයි. මහානකම වැරදියට අල්ලා ගැනීමට හේතු වෙනමයි. ඒ වගේම භාවනා යෝගීන් ඒ විදිහේ දේශනා කරන අය ගින්නේ දේශනා අහලා පිළිපැදින්න ගියොත් ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට තමයිපත් වෙන්නේ. ඒ ප්‍රතිඵලය මොකද්ද? පින් දහම් කරා, භාවනා කරා, අභිධර්මෙත් ඉගෙන ගත්තා. අවසානයේදී සතර පායට තමයි යන්න වෙන්නේ. එහෙම ගිය අය බොහොමයක් ලංකාවේ ඉන්නවා දැනටම.
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින්. මෙන්න මේ නිසා ප්‍රථමයෙන්ම සම්මා දෘෂ්ටියටපත් වෙන්න ඕනේ. මේ භාවනා කරගෙන යද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුල මේ විතක්ක ਵਿਚාර හඳුනගන්න මුල් තැනක් දෙන්න ඕනේ. විශේෂයෙන්ම අඩුතරමින් කායානුපස්සනාවේ භාවනාවක් වැඩිවෙන් පස්සේ ඔබට පුළුවන් වෙනවා ඔබේ මනසේ තැම්පත් වෙලා තියෙන දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳ ඒව මනෝ විඥානයේ මනසටම එනකොට ඒ විතර්ක වශයෙන් පැමිණෙනකොටම ඒව ප්‍රහීන කරන්න. ආරම්භෙදී අඩුපාඩුකම් තියෙයි. මුල ඉඳලා ටිකක් දිගටම කරගෙන යනකොට පළපුරුද්ද වැඩි වෙයි. ඔබේ අවබෝධය වැඩි වෙයි, ඔබේ ප්‍රඥාව වැඩි වෙයි. අන්න ඒක ඒ විදිහට ප්‍රඥාව වැඩි කරගන්න එක තමයි විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ. ඉතින් විදර්ශනා භාවනාවට අපි ඉඳ ගන්නවා මේව පිළිබඳ අවබෝධයක් නැතුව. එතන විපස්සනා භාවනාවක් කෙරෙනවද නේ? ඊළඟට අපි කියන්න ඕනේ විපස්සනා භාවනාව පිළිබඳව. කිසියම් දෙයක්. විපස්සනා භාවනාව කියන එක විදර්ශනාව නුවණින් විමසීම කියන එක භාවනා මධ්‍යස්ථානයේදී කම්මට්ටාචාරින් වහන්සේ පූජා පවත්වල සාන්ති කර්ම කරලා අවසාන දින උපදේශක් මත ඉඳගෙන අක්‍රමවත් ඉඳගෙන නිදි කිරාවට මින් හිටීම නෙමෙයි. මේ හැම වෙලාවෙම කෙරෙන්න ඕන දෙයක්. එදිනෙදා වැඩ කටයුතු කරද්දී යද්දී එද්දී හැම වෙලාවෙම ඔබට මනසට එනවා විවිධ දේවල්. අතීතයේ සිත තැම්පත් වෙච්ච දේවල්. ඒ වගේම වර්තමානයේදීත් එනවා. ඔබ අද බස් එකක ගියත් විවිධාකාර රූප, සාප්පුවට ගියත් විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, පත්‍රයක් බැලුවත් එහෙම. ටීවී එක බැලුවත් එහෙම. හැම එකකින්ම ඔබ කුසල් අකුසල් වලින් යටපත් කරන්න හදන ස්වභාවයක් තමයි වර්තමානයේ තියෙන්නේ. අන්න ඒවට මුණ දෙන්න ඕනේ. අතීතයේ හිතේ ගබඩා වෙලා තිබුණු දේවල් ප්‍රහීනව කරනවා වගේම වර්තමානයේ ඔබේ සිතට එන දේවලුත් ඔබ ප්‍රහීන කරන්න ඕනේ. අන්න ඒවා ප්‍රහීන කරන්න සුදුසුම භාවනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක තමයි කායගත සති භාවනා කියන්නේ. කායගත සති භාවනා කියන්නේ ආනාපාන සති භාවනාවෙන් ආරම්භ වෙන භාවනා 14ටයි. සතර විපට්ඨාන කියන්නේ. විදර්ශනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔබ විසින් මේ භාවනා 14ම වඩන්න. එයින් වඩා විපුල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ ඔබේ සිත එකඟ කරගෙන ඒකාග්‍රතාවයේ දිනු කරලා දැහැන්ගතුනුත් පමණයි තමයි. නමුත් දැහැන්ගතුනේ නැහැ කියලා මේ භාවනාව නොවඩ බෑ. නිතර නිතර වඩනකොට ඔබේ සිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. ඒකාග්‍ර වුණත් ඔබට ධානයකටපත් වෙන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි ඔබ නිසි ආකාරයෙන් පළඟ බැඳගෙන කය ඍජුව තියාගන්න පුරුදු නොවිච්ච කෙනෙක් නම් ඔබට කවදාකවත් ධානයකටපත් වෙන්න බෑ. නමුත් ඔබ කරන භාවනාවේ කිසියම් ප්‍රයෝජනයක් නැතිනවා. සම්පූර්ණ ප්‍රයෝජනෙ ගන්න බෑ. මොකද අවසානයේදී ඔබට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ වන සම්මා සමාධියටපත් වෙන්න කවදාකවත් බෑ. ධානයකටපත් උනේ නැත්නම්. මේ විදිහේ විතක්ක ਵਿਚාර සංසිඳුවමින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන ශ්‍රාවකයා අවසානදී සතරවෙනි ධ්‍යානොත් සම්මා සමාධියටපත් වෙනවා. ඒ සම්මා සමාධිය තමයි නිවනේ රුවන් දොරටුව. අන්න එතන ඉඳලා සුද්ධ විදර්ශනාව ආරම්භ කරනවා නැවත. සුද්ධ විදර්ශනාව කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ගැඹුරු විවරණය එකයි. ඒදී ණය
මේ විදිහට වඩන්න කියලා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝග වශයෙන්, gaduwak වශයෙන්, හුලක් වශයෙන්, අග නොහොත් පාපයට හේතුවක් වශයෙන්, ආබාධ නොහොත් අනේක විද පීඩාකාරී දෙයක් ලෙස, පරණොත් තමාට අයත් දෙයක් නොවන ලෙස, පළෝක නොහොත් පළුදු වන දෙයක් වශයෙන්, ශූන්‍ය නොහොත් හිස්සුවක් වශයෙන්, අනත්ත් එවත් තම වශයෙන් පවත්වාගත නොහැකි දෙයක් වශයෙන් විදසුන් නුවණින් දකින්න කියලා තියෙනවා. අන්නේ විදිහේ විදසුන් නුවණින් දකින්න කෙනා අවසානදී අනිමිත්ත අපනිහිත ශූන්‍යත කියන විමෝක්ෂ මුඛ තුන පිළිබඳව දැනගෙන ඒව එයාට පහසුවෙන් වඩන්න පුළුවන් වෙනවා දැන්. ඒ විමෝක්ෂ මුඛ ලබා ගත්තයින් පස්සේ එයාට පුළුවන් ඒතං සන්තං ඒතං පනීතං කියලා මාර්ගඵලයන්ටපත් වෙන්න. ඒ මාර්ගඵලයන් අවසානයේදී නිවන කරාගෙන නොගියොත් ඔහු නැවත පෙරලා නොයන අනාගාමි කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේක තමයි විතක්ක විචාර සම්බන්ධයෙන් අවබෝධය ලැබෙමින් යන්න තියෙන ධර්ම මාර්ගය. මේ ධර්ම මාර්ගය අද අපේම විකෘති කරනවා. ඒගොල්ලන්ට මේ සසර බිය නැහැ. ලැජ්ජාව නැහැ. ලැජ්ජාවයි බයයි තියෙනවා නම් ඔය ශනික සමාධිය ගැන කියන සමහර දෙනා බොහොම උගත් අය. ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තා. ඒගොල්ලෝ දන්නවා මේ බුද්ධ දේශනාවේ තියෙන දේ. නමුත් ඒක යටපත් කරනවා. මොකද බය නැහැ සංසාරේ. මේගොල්ලන්ට ලැජ්ජාවක් නැහැ. අවුරුදු දැන් වසර 70 විතර පෙර යම් කිසි භික්ෂුවක් විසින් ඕක දේශනා කරලා තියෙනවා. කොහොම තමයි වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ භික්ෂුවට ධානයක් වඩන්න බෑ, පළඟ පීඨ වල ඉන්න බෑ. ඊළඟට ඔය රාජ්‍ය නායකයෙක් කියලා ඉඳලා ගැවිච්ච එක්තරා භික්ෂුවක් බුරුම රටින් භාවනාවක් ගෙනල්ලා ඔය විදිහ වැරදි අදහස් ප්‍රකාශ කළා. නමුත් ඒ ප්‍රකාශ කරපු දේ දිගටම අරගෙන ආවේයි. ඔය දැන් අපවත් වෙලා ඒ හාමුදුරුවෝ පඬිත රාජකීය පඬිත ඒ උපාධි ගත්තු ධර්මයේ පිළිබඳ දැනගත්තු බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ වැරදි ක්‍රමයෙන් අනුගමනය කරා. ඒකට හේතුව තමයි ලැජ්ජාව බය නැතිකම. භාගතුන් වහන්සේ තුල තිබුණා වූ ඒ චරණ ධර්මය අප තුල තියෙන්න ඕනේ. ධර්මයේ විකෘති කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ. ඇයි බය වෙන්න ඕනේ කියන්නේ? මේ නෛර්යානික සීසත් ධර්මයේ විකෘති කරලා එයා නිරේට යනවාමයි. භික්ෂුවකට ඒකේ පාපි වැඩි. ඇයි? ගිහියනම් තමන් උපයගත්තු දෙයින් යැපෙන්නේ. භික්ෂුව යැපෙන්නේ අනුන් දෙන දානෙ. ඒ දානෙට ණය වීම බරපතල දෝෂයක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දක්වලා තියෙනවා. ශ්‍රාවකයෝ ශ්‍රද්ධාවෙන් පුදන දානය අරගෙන බලඳලා සිව්පසේ අරගෙන නිර්වාණ මාර්ගින් බැහැර අමතක කරලා වෙන වෙන ලෞකික දේවල් කරනවා නම් රැකී ආරක්ෂා කරනවා නම් පමණට වඩා හරි හම්බ කිරීමට දඟලනවා නම් විවිධ නිර්මිතයන් ඉදි කරනවා. ඔහු නිවන් මාර්ගින් බැහැර වෙලා ඉන්නවා නම් ඔහු මහානකම වැරදිට අල්ලගත්තු කෙනෙක්. මහානකම වැරදිට අල්ලගත්තොත් නිරේට යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනාවට වදාළා. මෙන්න මේවායේ පිරිසත් අද බණ කියනවා බොහොම. භාවනාව ගන්න. ඒකෙන් මොකද්ද ශ්‍රාවකයාට වෙන්නේ? ශ්‍රාවකයා දෘෂ්ටි උපාදාන වලටපත් වෙනවා. දෘෂ්ටි උපාදාන කියන එක කාම උපාදාන වලට බලවත් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අද ලංකාවේ වැඩි හරියක්ම භාවනා මධ්‍යස්ථාන වලින් කරන්නේ මොකද? අටපිරිකර බිස්නස් එක සාන්ති කර්ම සහ
මේ දෘෂ්ටි පාදවලටපත් කිරීම තමයි කරන්නේ. එදායෙන් තැන් වලට යන ආර්ය මහා සංඝ රත්නය නොහඳුනන අය යම් උත්සාහයක් දරුවත් පින්කම් කරමින් ඒ පින්කම් අභිභව පෞකනුත් කිරෙන හින්දා ඒ ඇතුළු කුසල් වැඩි වෙන්නේ නැති හින්දා අකුසල් ප්‍රහීන කරගන්න නැති හින්දා ඒ ඇත් බොහෝ දුරට සතර පායට යන්න ඉඩ තියෙනවා. එසේ ගියේ බොහෝ දිනක් පිළිවෙඳ අපි දන්නවා. ඒකයි වගකීමෙන් කියන්නේ. මේ අනුව මේ පින්වතුන් විතක්ක ਵਿਚාර පිළිබඳව හඳුනගෙන ඒ මානසට එනකොටම ඒවා සංසිඳවන හැටි ඉගෙනගෙන ඒවා සංසිඳවන්න තියෙන ප්‍රධානම ආයුධය සතර සතිපට්ඨාන භාවනා. ඒිනුත් ආධුනිකයට වඩාත් වැදගත් වන්නේ ආරම්භයේදී කායානුපස්සනාවේ තියෙන භාවනා 14 කියලා තේරුම් අරගෙන යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා නිසි සීලයේ පිළිපදලා සීලයේ කියපුවම දක්වලා දෙනවා සීලේ සමාධි සම්පත්තිනික මිල්ලෝනේ. සමාධි සම්පත්තිනික කියන වචනෙට දෙපැත්තකින් එන අර්ථ දෙකක්. එකක් තමයි සිත මේ නීවරණයන් යටපත් කරන්න, తాවකාලිකව යටපත් කරන්න පුළුවන් මට්ටමකට සකස් කරගන්න. අනිත් එක හිත සකස් කරගත්තට විතරක් බෑ. චිත්ත ඒකාග්‍රතාවයේ සහ ඒ තුලින් දැහැන්ගත වීම සිද්ධ වෙන්න නම් එයා නිසියාකාරව පළඟ බඳ ගන්නත් ඕනේ. කය ඍජුව තියාගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි සප්ත විසුද්ධියේදී චිත්ත විසුද්ධිය ළඟට දක්වලා සීල විසුද්ධිය ළඟට දක්වලා තියෙන්නේ චිත්ත විසුද්ධිය. සීලස්කන්ධය සම්පූර්ණ කරන ශ්‍රාවකයා සමාධි සම්පත්තිනේ සීලී පීඨනවා කියන්නේ පළඟට ගන්නත් එයා පුළුවන් වෙන කෙනෙක් වෙන්න ඕන. අන්න එයාට තමයි චිත්ත විසුද්ධිය කරා යන්න පුළුවන්. නමුත් මේ කාරණය පිළිබඳ ලංකාවේ අපේ ශාසනයේ බොහෝ දෙනෙක් අනවබෝධයෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි අතීත කාලේ මේ මිත්‍යා දෘෂ්ටික මතදරපු භාවනාව ආරම්භ කළ පිරිසක් කකුල් කොහෙ තිබුණත් කමක් නැහැ හිතෙන් තමයි භාවනා කරන්න කියලා කරපු දේශනාව. නමුත් මේ පිරිස නාමයයි රූපයයි අතර තියෙන සම්බන්ධය අතහැරලා තියෙනවා. රූපේට නාමය නැතුව බෑ, නාමයට රූපේ නැතුව බෑ. මේ විඥානේ නාම රූප දෙකටම බෙදලා ගිහිල්ලා තියෙනවා. ඒ බව අවබෝධයක් නැතුව කියපු කතාව. ඒ නිසා භාවනා කරනවා නම් පින්වතුන් පින්වතියා අනිවාර්යයෙන්ම භාවනා ඉරියව් පුරුදු වෙන්න උනන්දු වෙන්න. එහෙම නැත්නම් මේ භාවනාව සම්පූර්ණ කරගන්න බෑ. අපේ අයගේ අදහසක් තියෙනවා විදර්ශනා භාවනාවට පළඟ බඳ ගන්න ඕන විදිහට. නමුත් පින්වතුනි විදර්ශනා භාවනාව සාර්ථක වෙනවා නම් ඒ තුලින් දැහැන්ගත වෙනවා. ධ්‍යාන වැඩි වෙනවා. එතකොට නිසි විදියට පළඟ බඳගෙන හිටියේ නැත්නම් කොහොමද මේ දැහැන් වඩන්නේ? කවමදාකවත් වකුඩු වෙලා හාන්සි වෙලා අක්‍රමවත් ඉන්න කෙනෙකුගේ හිතකය තුල ධ්‍යානයක් උපදින්නේ නැහැ. ඒ වෙන කෙනා සම්මා සමාධියටපත් වෙන්නේ කොහොමද? බෑ. අන්නේ විදිය අලස පුද්ගලයෝ පිරිසක් විසින් දේශපු ධර්මයක් තමයි ඔය ශනික සමාධිය විදර්ශනා සමාධිය කියන්නේ. විදර්ශනා සමාධිය කියන එක එකපාරට ඉන්නේ නැහැ. ඒකේ ඉන්නේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන තමයි එකින් එක වර්ධනය වෙලා යන්නේ. දැහැන්ගත වෙන්න විදර්ශනා වෙනුත් පුළුවන්, සමතේනුත් පුළුවන්. නමුත් අපේ ශාසන සම්ප්‍රදාය තමයි පහසු ක්‍රමයේ සමත ක්‍රමයකින් දැහැන්ගත වෙලා පස්සේ විදර්ශනා භාවනාව කිරි. ඔය සමතතලිස් කර්මස්ථාන කියලා තියෙන ඒවා සමත භාවනා. නමුත් සමහර සමත භාවනා තියෙනවා විපස්සනා භාවනාවට පොදු ඒවා. ඒවා සමත විපස්සනා භාවනා.
තනිකරම සමත භාවනා කියන්නේ ඔය දස කසිනේ වාගේ භාවනාවක්. මේ විදිහේ සමත භාවනා සමත විපස්සනා දෙකම වෙලෙන භාවනා සහ සුද්ධ විදර්ශනා භාවනා කියලා වර්ග තුනකට බෙදෙනවා. ඒ සුද්ධ විදර්ශනා වැඩෙන්නේ ධ්‍යාන ආදී වැඩි කෙනෙකුගේ සිත තුළ පමණයි. එහෙම නැතුව ඔය වක්ති වෙලා ඉඳන අක්‍රමවත් ඉඳගෙන භාවනා කරනකොට එයාට ප්‍රීතිය කියන බොජ්ජංග ධර්මයේ වැඩින්නේ නැහැ. පස්සද්ධිය කියන බොජ්ජංග ධර්මයේ වැඩින්නේ නැහැ. සමාධිය කියන බොජ්ජංග ධර්මයේ වැඩින්නේ නැහැ. ඒ සමාධිය කියන බොජ්ජංග ධර්මයේ වැඩුණයින් පස්සේ ඇති වෙන උපේක්ඛා බොජ්ජංග ධර්මයේ වැඩින්නේ. සප්ත බොජ්ජංග ධර්මයන්ගෙන් ඍජුවම බොජ්ජංග ධර්මයන් හතරක් අයින් වෙනවා. සති බොජ්ජංගයේ වඩන්න පුළුවන්. නමුත් ඒ සති බොජ්ජංගයේ සහ ධර්ම විචේ බොජ්ජංගයේ වැඩිමින් කෙනෙකුගේ සිත තුළ ප්‍රීතිය උත්පාදනය වෙන්නේ. ප්‍රීතිය කියන්නේ බොජ්ජංග ධර්මය. පස්සද්ධිය කියන්නේ බොජ්ජංග ධර්මය. ඒ පස්සද්ධි බොජ්ජංගයේ අවසානයේදී නාමකය සංසිඳන සුඛයටපත් වෙනවා. ඒ සුඛය සමාධියට ධානයට ආසන්න හේතුව වෙනවා. එතකොට මේ ධාන වඩන්න එපා කියන අය බොජ්ජංග ධර්ම වඩන්නත් බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නෙත් නෑ. වඩන්න බෑ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එතනම 16ක් ඉවරයි. එහෙම අයත් දැන් රහත් වෙලා කියලා කියනවා. ඒක තුලින් තව පාපයක් කරගන්න. කවදාවත් ධ්‍යාන වඩපු නැති සතරවෙනි ධ්‍යානයටපත් නොවන කෙනෙකුට අරහත් බවට පත් වෙන්න බෑ. නිසි විදියට පළඟ බැඳගත්තු නැති කෙනෙකුට ධ්‍යාන වඩන්නත් බෑ. ධ්‍යාන හතර වඩලා සම්මා සමාධියටපත් වෙන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්නත් බෑ. නමුත් මේදී අපේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාගන් වැඩි පිරිසක් දැන් මැදිවිය පැනපු අය තමයි බණ අහන්නේ ඉන්නේ. අනිත් අය තම තමන්ගේ පුද්ගලික වැඩවල නිරත වෙලා ඉන්නේ. ඒ අයට අද පළඟ බැඳගෙන මේ භාවනා කරන්න එහෙම අමාරුයි. ඒ නිසා ඒ අය නොමග යන්න එපා. ඔව ඕනේ නැහැ කියන්න එපා ධ්‍යානෙ. ඕනේ නැහැ කිව්වහම වෙන්නේ මොකද සම්මා දෘෂ්ටිය බිඳිනවා. සම්මා දෘෂ්ටිය බිඳුනොත් එයාට සෝතාපන්න වෙන්න බෑ කවදාවත්. ඔය මැදිවියේ ඉඳලා විපත් අය දක්වා ඒ අය වැඩියෙන් උත්සාහ කරන්න ඕන සෝතාපන්න වෙන්න. සෝතාපන්න වෙන්න නම් තමන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිගන්න ඕනේ. ඒ මාර්ගයේ තියෙන ධ්‍යාන වැඩිම කල යුතු දෙයක් කියලා පිළිගන්න ඕනේ. ඒ සඳහා ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් යාට සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න බෑ. සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න ධ්‍යාන වැඩිම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ධ්‍යාන වඩන්න ඕනේ කියන පිළිගැනීම ඕනේ. ආන්නේ පිළිගැනීමත් එක්කලා ඔබ මේ විතක්ක ਵਿਚාරයන් හඳුනාගනිමින් ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සීලස්කන්ධය සම්පූර්ණ කරගෙන අවම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක් වෙන්න උත්සාහ කරන්න කියලා ඔබට ධර්මමින් අද දින පයත් වූ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරනවා. එත්තාවතාට අම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති